උත්සාහ කළා ව්‍යාකරණ පාඩමක් කරලා දෙන්න. මොකද කලින් සතිය අපි සාහිත්‍ය පාඩමක් කරපු නිසා. හරිද? ඔයාලගේ යෝජනා අතරින් ආපු යෝජනාවකට තමයි මේ පාඩම පටන් ගන්නෙ. සමාස පාඩම කරලා දෙන්නේ කියලා කරලා තිබ්බ ඉල්ලීම මත. ඒක මම පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ අද දරුවෙක් අවදනුවත් කරා සංදි පාඩම කරලා දෙන්නයි කියලා මම ඒකත් ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. පුතේ සමාස පාඩම මේ මුලසිට හරි සරලව පැහැදිලි කරගමු. එච්චර අමාරුවෙන් අපහසුවෙන් හිතන්න එපා. සමහර දරුවෝ දන්නවා. හැබැයි ඒ දන්න දැනුම තව ටිකක් වර්ධනය වෙයි. අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කොහොම හරි කරගන්න උත්සාහ කළොත් බලමු. මම සරලව කියලා දෙන්න. හරිද? ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් කියලා දෙන්නේ. ලොකුවට කියලා දෙන්නේ නැහැ. ඔයාලට උසස් පෙළට තරම් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් කියලා දෙන්න. සමාස. සමාස කියන එක සරලව පැහැදිලි කරොත් එහෙම පාලියේ තියෙන විස්තර විග්‍රහයක් සමාසෝ පද සංකේතය. හරිද? සමාසයම පද කෙටි කිරීමක්. ඇත්තද කියලා බලමු. උදාහරණ ලියනවා මෙන්න මේ බලන්නකද? මව් ද පිය ද මේ තියෙන සමාස වෙන්න කලින් මේ තියෙන සමාස වෙන්න කලින් මව්ද පියද හරිද? මම මෙතන ලියනවා සමාස පදය. අර සමාස පදය මව්පිය. පාලි නිර්වචනේ හරි නේද? මොකක්ද? සමාසයක් කියන පද කෙටි කිරීමක් හරි නේද? හරි. මෙතන පද කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් මෙතන පද කීයද? එකයි තියෙන්නේ. ඉතින් හරි නේද? පද 4 එකක් බවට පත් වෙලා. එවනම් පැහැදිලි සරලව සමාසයක් කියන්නේ පද කෙටි කිරීමක්. ඔයා එහෙම සරලව තේරුම් ගන්න. සමාසයක් කියන්නේ පද කෙටි කිරීමක්. ඊළඟට අපේ ව්‍යාකරණ පොත මොකද්ද? පරණම ව්‍යාකරණ පොත. සිංහල පැරණිම ව්‍යාකරණ පොත තමයි සිදස්සගරාව. සිදස්සගරා කතුරයා. සිදස්සගරාව වල දාන්න දඹදිව යුගයේ ලියන්නේ. සිදස්සගරා කතුරයා සමාස සම්බන්ධයෙන් මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද්ද? නේ සදන් සියුව එක සද අයුරක් වනසේ ගලපනු සමාස නම. දැන් ඒක නිර්වචනයක් හරිය. සමාස කියන්නේ පද කෙටි කිරීම. සිදස්සගරා කතුරයා කියනවා නේ සදන් සියුව එක සද අයුරක් වනසේ ගලපනු සමස් නම. නේ සදන් සියුව එක සද අයුරක් වනසේ ගලපනු සමස් නම. ඒකේ සරල තේරුම නේ සදන් සියුව නොඑක් ශබ්ද කිහිපයක් එක සද අයුරක් වනසේ ගලපනු සමස් නම. එක શબ્දයක් වන විදියට ගැලපීම සමාස නම් වේ. මොකද නොඑක් ශබ්ද කිහිපයක් එක ශබ්දයක් බවට පත් කිරීම සමාස. පාලි එකයි මේකයි හරි නේද? නොඑක් ශබ්ද කිහිපයක් එක ශබ්දයක් බවට පත් වෙලා. මව්පිය. මව් ද පිය ද මේ බලන්න මේ තැන් වල නැවතීමක් තියෙනවා. ඒ නැවතීම එනවද මෙතන? මව්පිය නැහැ. එන්නේ නැහැ. මේ තැන් වල නැවතීමක් තියෙනවා. මේ මව් ද පිය ද. හැබැයි ඒ නැවතීම මෙතන නැත. ශබ්ද කීපයක් තනි ශබ්දයක් බවට පත් කිරීම සමාසයක්. ඊළඟට සිදස්සගරා කතුරයා ආ එකක් කියනවා. මොකක්ද? කියොලොත එක අරුත සබදව සදන් අනරුත්. කියොලොත එක අරුත සබදව සදන් අනරුත්. එවියු සමස් විදිනම් එහි බෙදම් පවසනවා. එයා කියනවා කියොලොත එක අරුත සබදව සදන් අනරුත්. නනරුත් කියන්නේ නොඑක් අර්ථනේ. නනරුත් කියන්නේ නොඑක් අර්ථ. කියොලොත එක අරුත. සිදස්සගරා කතුරයා එක ප්‍රකාශයක් මොකද්ද? ශබ්ද කිහිපයක් එක ශබ්දයක් බවට පත් කිරීම සමාසයක්. ඔයා ඔය ශබ්ද කියන එක වචන කියලා හිතා ගන්නකො. වචන කිහිපයක් එක වචනයක් බවට පත් කිරීම සමාසයක්. ඒක අදහසක් සිදස්සගරා කතුරයා. ඒ වගේම තුමා තව එකක් කියනවා අර්ථ කිහිපයක් එක අර්ථයක් බවට පත් කිරීමත් සමාසයක්. තේරුම් ගොඩක් එක තේරුමක් බවට පත් කිරීම සමාසයක්.
මව් කිව්වහම වෙන තේරුමක්. ද කිව්වහම සමූහය කියන තේරුම තියෙනවා. පිය කිව්වහම තාත්තා කියන තේරුම තියෙනවා. ද කිව්වහම සමූහය කියන තේරුම තියෙනවා. තේරුම් කීපයක්. හැබැයි මව්පිය කිව්වහම එක තේරුමයි තියෙන්නේ. අයි තේරුම් ගොඩක් නැහැ. අර්ථ ගොඩක් නැහැ. ඕක සමාස කියන්නේ මොකද්ද? සරල වාය. ලොකුට හිතන්න එපා. ඔය බරට හිතන්න ගියොත් තමයි පුතේ අමාරු යාර. බරට හිතන්න තු සරලව හිතන්න. සරලම දේ තමයි සමාසයක් කියන පද කෙටි කිරීම. කවුද කියන්නේ? පාලි භාෂාවේ. පද මේ සමාසවලදී සිද්ධ වෙන්නේ පද කෙටි වීම. ඔබට උදාහරණ වලින් පැහැදිලි. වචන හතරයි තනි වචනය. මේ තමයි සමාස පද. මේ සමාස වෙන්න කලින් සිංහල ව්‍යාකරණ පොත ගන්නවගේ බැලුවොත් එහෙම ශබ්ද ගොඩක් එක ශබ්දයක් බවට පත් කිරීම සමාස. එතෙන්දී තව වැඩක් වෙනවා. තේරුම් ගොඩකුත් එක තේරුමක් බවට පත් වෙනවා. මොකද ශබ්ද ගොඩක් එක ශබ්දයක් බවට පත් වෙනවා සමාස කරනකොට එතකොටම සිද්ධ වෙනවා තේරුම් ගොඩක් එහෙම නැත්නම් අර්ථ ගොඩක් එක අර්ථයක් බවට පත් වීම සිද්ධ වෙනවා. ඔක තමයි සමාස. හරි. එහෙමනම් දැන් දන්න නෑ මොකද්ද දන්නේ සමාස කියන්නේ මොකක්ද කියලා. මොකද්ද දන්නේ? සමාස කියන්නේ පද කෙටි කරන ක්‍රමයක්. එතෙන්දි වචන ගොඩක් එක වචනයක් බවට පත් වෙනවා. එතෙන්දි තේරුම් ගොඩක් එක තේරුමක් බවට පත් වෙනවා. එහෙමනම් දැන් සමාස කියන එක ගැන නිවැරදි නිගමනයකට එමු. මොකක්ද? නොයෙක් අර්ථ ඇති පද කිහිපයක් තනි අර්ථයක් ඇති තනි පදයක් බවට පත් කිරීම සමාසය. ඔන්න මම කියන එක අහගෙන ඔයා ගෙදර ඉඳන් කියවන්නේ. මොකද්ද? නොයෙක් අර්ථ ඇති පද කිහිපයක්. නොයෙක් අර්ථ ඇති පද කිහිපයක්. තනි අර්ථයක් ඇති තනි පදයක් බවට පත් කිරීම සමාස නම් වේ. මොකද්ද පුතේ? අහගෙන කියන්න මම දැන් ආයසරයක් කියන්නේ නැහැ. නොයෙක් අර්ථ ඇති පද කිහිපයක් තනි අර්ථයක් ඇති තනි පදයක් බවට පත් කිරීම සමාස නම් වේ. කියමු බලන්න. නොයෙක් අර්ථ ඇති පද කිහිපයක් තනි අර්ථයක් ඇති තනි පදයක් බවට පත් කිරීම සමාස නම් වේ. හරි. ඔය ලොකුවට සමාස ගැන දැනගත්තාම සරලව තේරුම් ගත්තොත් සමාස වලින් සිද්ධ වෙන්නේ පද කෙටි වීම. හරි. ඇයි ඉතින් පුතේ අපි මෙහෙම වෙන් වෙලා තියෙන පද තනි පදයක් බවට පත් කරන්නේ? අමාරුවටද? ඔව් මොන අමාරුවටද? ලියන්නයි කියන්නයි තියෙන අමාරුවට. වෙන අමාරුවකට නෙමෙයි. හරිද? මෙහෙම වෙන් වෙලා තියෙන පද ටිකක් තනි පදයක් බවට පත් කරන්නේ අමාරුවට. මොන අමාරුවටද? ලියන්නයි කියන්නයි තියෙන අමාරුවට. අපහසුවට. ලේසි නැද්ද වචන ගොඩක් ලියනවට වඩා තනි වචනයක් ලියන එක? ලේසි. වචන ගොඩක් කියනවට වඩා ලේසි නැද්ද තනි වචනයක් කියන එක? ලේසි. එහෙනම් උච්චාරණය සහ ලේඛනයේ පහසු උදෙසා තමයි වෙන් වෙලා තියෙන පද කිහිපයක් සමාසයක් බවට පත් කරගන්නේ. හරිද? මොන සමාසවල වාසිය? හැබැයි කාට හරි හිතෙන්න පුළුවන් සර් මෙහෙම ලියන්නත් පුළුවන් නේද? ඔව් අනේ පුළුවන්. කවුද බැන්නේ? මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙනම් මේ මෙහෙම ලියන්නේ. ලියන්නේ ඉතින් පහසුවටනේ. වෙන මොකේටවත් නෙමෙයි. පහසු නැද්ද? සාරාංශයේදීම සාරාංශයේ සරලව දීලා තියෙන වචන ප්‍රමාණය 3න් 1කට අඩු කරන එකනේ සරලව සිද්ධ වෙන්නේ. ඔබට දීලා තියෙන ඡේද වචනේ 150ක් තියෙනවා නම් මොකද 50කට අඩු වෙන්න බෑ. සාරය වෙන විදියට. ඉතින් සාරාංශයේදීම වැදගත් නැද්ද සමාස? මෙහෙම වචන 4ක් ලියුවොත් එimhe 4ක් විදියට ගණන් ගන්න. මෙහෙම ලියුවොත් එක වචනයක් විදියට ගණන් ගන්න. එඳා මේකේ පහසුවක් තියෙනවා. ඒ පහසු වෙනුවෙන් තමයි භාෂාවේ සමාස තියෙන්නේ. අනේ කර්මෙනේ. ඇයි? ඒ තියෙන හින්දානේ අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. සිංහල ව්‍යාකරණ හදාරනවා නම් ඉගෙන ගන්නම වෙනවා. අපි බලමු ලේසියෙන්. ඕක ඉගෙන ගන්න. ඇති ඇත්ත. මොකද්ද? සමාස කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවා. ලොකුවට හිතන්න එපා. සමාසයක් කියලා කියන්නේ පද කෙටි කරන ක්‍රමයක්. ඒකෙදී වෙන් වෙලා තියෙන පද කිහිපයක් තනි පදයක් බවට පත් වෙනවා වගේම විවිධාර්ථ කිහිපයක් තනි අර්ථයක් බවට පත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? ලියන්නයි කියන්නයි තියෙන පහසුවට. සාහිත්‍යයේදී ඔය සමාස පද වැඩියෙන් තියෙන
සාහිත්‍ය නිර්මාණ වලට කියනවා ඕජෝ ගුණය සහිත සාහිත්‍ය නිර්මාණ කියලා. මොනවාද? සමාස පද වැඩිපුර තියෙන සාහිත්‍ය නිර්මාණ ඕජෝ ගුණය සහිත නිර්මාණ කියලා හඳුන්වනවා. ඒතර සාහිත්‍ය වටිනාකමකුත් සමාස වලට තියෙනවා. ඇති. සිංහල ව්‍යාකරණයේ පුතේ සමාස තියෙනවා කීයක්ද? 5ක් තියෙනවා. සමාස තියෙනවා 5ක්. හරිද? බලමු අපි මේ 5 ඉස්සරවම පහසු විදිහට ඉගෙන ගන්න. ලේසි විදිහට ඉගෙන ගන්න. මම හිතනවා මුලින්ම අපි දකාරාර්ථ සමාසය දැනගමු. මෙන්න මෙහෙම සමාසයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අව්‍ය කියලා සමාසයක් තියෙනවා. ඊළඟට විශේෂණ කියලා සමාසයක් තියෙනවා. ඊළඟට විභක්ති කියලා සමාසයක් තියෙනවා. ඊට පස්සේ අන්‍යාර්ථ කියලා සමාසයක් තියෙනවා. මෙන්න මේ පුතේ සමාස තියෙනවා 5ක්. මොනවාද? දකාරාර්ථ සමාසය, අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය. නැවත කියමු. දකාරාර්ථ සමාසය, අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය. නොබලායි දිහා කියමු බලන්න. මතකේ දකාරාර්ථ සමාසය, අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය. 5ක් තියෙනවා. හරි? මේවට සිරස් සංග්‍රහයේ නම් තියෙනවා. අපි ඒවා දැනට කතා නොකරෙමු. මේ පහෙන් අපි එකිනෙක පැහැදිලි කරගමු. අමාරු නැහැ. ලේසි. දකාරාර්ථ සමාසය ලේසිම සමාසයක්. එච්චර අමාරු නැහැ. මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? ද කියලා නිපාතයක් තියෙනවා. ඒකේ තේරුම සමූහය කියන අර්ථය. සමූහාර්ථය. ද කියන නිපාතයේ තේරුම සමූහාර්ථය. එතකොට ද නිපාතයෙන් බැඳුණු පද කිහිපයක් ද නිපාතය ඉවත් කරලා හදා ගන්නා සමාසය දකාරාර්ථ සමාසය. මොකද්ද? ද නිපාතයෙන් බැඳුණු පද කිහිපයක් ද නිපාතය ඉවත් කිරීමෙන් නිර්මාණය කර ගන්නා සමාසය දකාරාර්ථ සමාසය. ද නිපාතයෙන් බැඳුණු පද කිහිපයක් අද්ද පාද ද නිපාතය ඉවත් කිරීමෙන් නිර්මාණය කර ගන්නා සමාසය. ද වලින් බැඳලා තියෙනවා. දැන් ද ඉවත් කරලා හදාගන්න සමාසය දකාරාර්ථ සමාසය. හැබැයි මේක එකක් තියෙනවා. මොකක්ද? දකාරාර්ථ සමාසය හදාගන්නදී පුතේ පද එකතු කරන්න ඕනේ ගැළපෙන පද. දැන් උදාහරණයකට අද්ද පාද ගැළපෙනවා. ඇයි? දෙකම ශරීර අවයවනේ. ඒ නිසා ගැළපෙනවා. අත් ශරීර අවයවය, පා ශරීර අවයවය ගැළපෙනවා. එමෙ ළඟින් යන පද තමයි ගැළපෙන පද තමයි එකතු කරන්නේ. ගැළපෙන්නේ නැති පද එකතු කරන්න බෑ. එතකොට ඒවා දකාරාර්ථ සමාසයට වැටෙන්නේ නැහැ. උදාහරණයක් අද්ද පාද අත්පා කිව්වට අද්ද ගල්ද අත්ගල් කියලා දකාරාර්ථ සමාසයක් හදාගන්න බෑ. අද්ද පාද අත්පා කියලා ලිව්වට ඒක හරි. හරිද? දෙකම ශරීර අවයව නිසා. හැබැයි මෙතනදී අත් ශරීර අවයවයක් ගල් කණි ද්‍රව්‍යයක්. ගන්න බෑ. ඒ නිසා දෙක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම සමාසය හදන්න පුළුවන්ද? බෑ. හරි? දකාරාර්ථ සමාස කියන්නේ ඕකට. සාමාන්‍ය පුතේ එහෙම දයන්නේ පද දෙකක් බැඳෙන අවස්ථාවක් තියෙනවා. දෙකට වඩා බැඳෙන අවස්ථාවක් තියෙනවා. මොනවද බලමු. මේ බඹද සුරද නරද මේ දයන්න ඈත් කරලා ලියන්න ඕනේ හැම වෙලාවෙම. නිපාතයක්. නිපාත කියන්නේ පද. පද කියන්නේ අනිත් ඒවාට ඇතිලි වෙනවා. හරිද? බඹද සුරද නරද හැදෙනවා මොකද පුතේ? ඔව්. බඹ සුර නර. එතන වචන තුනක් දයන්නෙන් බැඳෙනවා. හරිද? තුනට වඩා බැඳෙන
අවස්ථාවක් තියෙනවා. උදාහරණයකට මේ බලන්න. රන් ද රිදී ද මුතු ද මැණික් ද උත්තරේ මොකක්ද? රන් රිදී මුතු මැණික්. මේක දකාරාර්ථ සමාස පදයක්. රන් රිදී මුතු මැණික් දකාරාර්ථ සමාස පදයක්. පද දෙකක් බෙදෙන අවස්ථා තියෙනවා, දෙකට වඩා තුනක් බෙදෙන අවස්ථා තියෙනවා, තුනට වඩා හතරක් බෙදෙන අවස්ථා තියෙනවා. ඒවට තමයි කියන්නේ දකාරාර්ථ සමාස පද. හරිද? ඔයාලා අහලා තියෙන යුගල පද බොහෝ දුරටම දකාරාර්ථ සමාසෙ තමයි වැටෙන්නේ. මම දැන් උදාහරණ කියන්නේ කොහොමද ඔයාගේ දෙන්නා කියයිද මොනවද? දොරද ජනේද දොර ජනේ. මවුද පියද මව්පිය. ආසද පොළවද අස පොළවද. ආස පොළව. ඈතද මෑත ඈත මෑත. තෙල්ද මල්ද තෙල් මල්. එතකොට තෙල්ද මල්ද කියන්නේ විස්තර පදය. සමාස වෙන්න කලින් පදය. තෙල් මල් ඒක තමයි සමාස පදය. වරද්ද ගන්න එපා. මේ සමාස වෙන්න පෙර මේ සමාස වුණාට පස්සේ. ඕක තමයි ඉතින් දකාරාර්ථ සමාසය. හරි මම වාක්‍යයක් කියන්නම්. මේකේ තියෙන දකාරාර්ථ සමාස පදේ කියන්න බලන්න. ඕලු නෙළුම් නෙරිය රඟාලා කියව බලන්න. ඕලු නෙළුම් නෙරිය රඟාලා අන්න හරි. මොකද්ද? ඕලු නෙළුම්. ඕලුද නෙළුම්ද ඕලු නෙළුම්. කුරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ. කුරා කුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ. අන්න හරි. කුරාද කුඹුද කුරා කුඹු. දකාරාර්ථ. ඔච්චරයි දකාරාර්ථ සමාසී. කොටස් දෙකක් තියෙනවා ඒවා උඩ වැදගත් නැත. විභාගෙට ඒවා අහන්නේ නැහැ. ඒ නිසා වැදගත් නැහැ ඒක. මේ උඩටම ඇති. එහෙමනම් එක සමාසයක්. මොකද? හරි. ගැටු තියෙනවා පුතේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔයාලට ගැටු ඇති. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම chat එකට දාන්න. මේ ඔයාලගේ මයික් ඔෆ් කරලා තියෙන්නේ. දන්නවනේ මේ Zoom ක්ලාස් වල ස්වභාවය ඔන්ලයින් ක්ලාස් වල ඒ නිසා තමයි මයික් ඔෆ් කරලා තියෙන්නේ. හැබැයි chat එක විවෘතයි. chat එකට දාන්න පුළුවන්. අපහසු තැන් නොතේරෙන තැන්. ගැටලු තියෙන තැන්. එකක් හරියට දකාරාර්ථ සමාසය. ඊළඟට යමු අව්‍ය සමාසයට. අව්‍ය. උදේ මේ පාඩමේදී පාඩම් දෙකක් විතර වෙනම පාඩම් ඉගෙනනවා. අව්‍ය සමාසය. අව්‍ය සමාස ඉගෙන ගන්න කලින් අපි අව්‍ය කියන්නේ මොකක්ද කියලා බලමු. සිංහල භාෂාවේ තියෙනවා පුතේ වෙනස් කරන්න පුළුවන් පද සහ වෙනස් කරන්න බැරි පද. මොනවද තියෙන්නේ? වෙනස් කළ හැකි පද සහ වෙනස් කළ නොහැකි පද. අය කියමුකෝ සාමාන්‍ය මොනවද තියෙන පද වර්ග දෙක? වෙනස් කළ හැකි පද සහ වෙනස් කළ නොහැකි පද. දැන් වෙනස් කරන්න පුළුවන් පදයක් මිනිසා. මිනිසා මිනිස්සු මිනිසා මිනිසුන් මිනිසා විසින් මිනිසු විසින් මිනිසා කරනකොට මිනිසුන් කරනකොට මිනිසාට මිනිසුන්ට මිනිසාගෙන් මිනිසුන්ගෙන් මිනිසාගේ මිනිසුන්ගේ මිනිසා කෙරෙහි මිනිසුන් කෙරෙහි මිනිස මිනිසුනි. ඔය වෙනස් කරන්න පුළුවන්. අත පුළුවන්. අත අතින් අත්වලින් අතට අත්වලට අතේ අත්වල වෙනස් වෙනවා. එහෙම වෙනස් කරන්න බැරි පදක් තියෙනවා. මොනවාද? බලන්න මේක පුළුවන්ද කියලා. ඇයි? ඕකට ප්‍රත්‍ය හරි ඉස්සරහට කෑලි හරි දාලා වෙනස් කරන්න පුළුවන්ද? බෑ. වෙනස් කරන්න බෑ. ඇයි කියන එකට පිටිපස්සට ප්‍රත්‍යක් එකතු කරන්න බෑ. ඉස්සරහට වෙන මොකක් හරි එකතු කරන්නත් බෑ. ඒ කියන්නේ වෙනස් කරන්න බැරි පද සිංහල භාෂාවේ තියෙනවා. වෙනස් වුණත් සමහරට එකක් දෙකක්. දැන් උදාහරණ සමග ඕන සමගින් එච්චරයි. ගොඩාක් යන්න බෑ. මේවට තමයි කියන්නේ පොදුවේ මොනවාද? අව්‍ය. වෙනස් කරන්න බැරි පදවලට කියනවා අව්‍ය කියලා. අව්‍ය පුතේ කොටස් දෙකයි. තාම මේවා සමාසෙට මේ හඳුන්වන්නේ. හරිද? අව්‍ය කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ සමාස බලමු. අව්‍ය කොටස් දෙකයි. මොනවාද? එකක් නිපාත.
අනිත් එක උපසර්ග. හරිද? අව්‍ය කොටස් දෙකයි නිපාත සහ උපසර්ග. මොකද්ද නිපාත කියන්නේ? නිපාත කියන්නේ පුතේ වාක්‍යයක හරිද? මුල මැද අග යෙදෙන වෙනස් කළ නොහැකි පද. මොනවාද නිපාත කියන්නේ? වාක්‍යයක මුල මැද අග. ඔච්චරයි ඉතින් වාක්‍යය තියෙන්නේ. වාක්‍ය මුල තියෙනවා, වාක්‍ය මැද තියෙනවා, අග තියෙනවා. කියන්නේ හැමතැනම වැටෙනවා නේ. මොනවාද නිපාත? වෙනස් කරන්න පුළුවන් බෑ. ඔයාලා ගෙදර ඉන්නවා කියනකොට තාම ඇවිද ගන්න බැරි චුටි මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ගිය තැන වැටෙනවා. නැගිට ගම ඇටි වැටෙනවා. බය නැතු දාන්න නමක්. නිපාත. තේරු හැමතැනම වැටෙනවා. හැමතැනම කියන්නේ මුල මැද අග. හරිද? එතකොට නිපාත කියන්නේ වාක්‍යයක මුල මැද අග යෙදෙන වෙනස් කළ නොහැකි පද නිපාත වේ. අපි බලමු වාක්‍යයක මුල යෙදෙන එක. ඇයි නාවිමා සොයලා වෙති. ඇයි වෙනස් කරන්න පුළුවන්ද? බෑ. වාක්‍යයක මුල වෙලා. මැද ඔබම සොයාගෙන මම ආවෙමි. ඔබ ම නිපාතයක්. වෙනස් කරන්න පුළුවන්ද බලන්න. ඔබ කියන එකත් එක්ක යවම බලන්න. ඔබ ඔබට ඔබගේ ඔබගේ ඔබ වෙනස් වුණා. ම වෙනස් වුණේ නැහැ. නිපාතයක්. අද මිනිසා හඳට ගියාලු. ලු නිපාතයක්. ගියා වෙනස් කරන්න පුළුවන්. ගියාලු, යයිලු, යනවාලු, යමුලු, යතිලු. ලු වෙනස් වුණේ නැහැ. නිපාත. සරලයි. අවි ගැන වෙනස් කළ නොහැකි පද. කොටස් දෙකයි නිපාත සහ උපසර්ග. නිපාතයක් කියන්නේ වාක්‍යයක මුල මැද අග යෙදෙන වෙනස් කළ නොහැකි පද. උපසර්ග කියන්නේ පුතේ වාක්‍යයක නෙමෙයි. වචනයක මුල පමණක් යෙදෙන. වචනයක මුල පමණක් යෙදෙන. මම කතා කරනකොට වැදගත් තියෙන ඒවා තියෙනවා නම් ඔයා සටහන් කරගන්න. ඔයාලා හිතන විදිහට, තේරෙන විදිහට. උපසර්ග කියන්නේ වචනයක මුල පමණක් යෙදෙන වෙනස් කරන්න බැරි පද. අපි බලමු උදාහරණයක්. වචනයක් ගමුකෝ. වචනේ ගනි. දැන් මම ඔකට එකතු කරනවා මුලට පදයක්. පිළි. එතකොට හැදෙන මොකද්ද? පිළිගනි. දැන් මේක උපසර්ග සහිත පදයක්. ඔගේ උපසර්ගය මොකක්ද? පිළි. වෙනස් කරන්න පුළුවන්ද උද? බෑ. මෙයා පුළුවන්. බලමුද? කොහොමද? පිළිගනි. ගණි වෙනස් නැහැ. පිළිගනිති. පිළිගනිමි. පිළිගනිමු. පිළිගත්තේය. පිළිගත්තෝය. පිළිගත්ත. ගණි වෙනස් වුණා. පිළි එහෙමමයි. එවැනි පදවලට අපි කියන මොනවාද? උපසර්ග කියලා. නිපාත භාෂාවක ඕනෑ ප්‍රමාණයක් තිබිය හැක. උපසර්ග තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. හරිද? දැනට අපට අවශ්‍ය ටික ඇති. අපිට ඕනේ අව්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න විතරයි. අපි පාඩම් කරලා. අව්‍ය කියන්නේ තේරුම් ගත්තා වෙනස් කරන්න බැරි පද. කොටස් කීයද? දෙකයි. මොනවද? නිපාත සහ උපසර්ග. නිපාතයක් කියන්නේ මොකද්ද? වාක්‍යයක මුල මැද අග යෙදෙන වෙනස් කළ නොහැකි පද. උපසර්ගයක් කියන්නේ වචනයක මුල පමණක් යෙදෙන වෙනස් කළ නොහැකි පද. හරි. දැන් ඇති අපට අවශ්‍ය ටික තියෙනවා. දැන් අව්‍ය සමාසය. බලමු අව්‍ය සමාසය හදා ගන්න ඕන අමුද්‍රව්‍ය ටික. අව්‍ය සමාසය හදා ගන්න ඕනේ අමුද්‍රව්‍ය ටික පුතේ මෙන්න මේවා ටික. මොකක්ද? අපට අවශ්‍ය අව්‍ය සමාසය හදා ගන්න අව්‍ය පදයක්. අව්‍ය පදයක් නේ. නිපාතයක් හරි උපසර්ගයක් හරි ඕනේ. ඊට පස්සේ වෙනත් ගැළපෙන පදයක් අවශ්‍යයි. වෙනත් ගැළපෙන මොකක් හරි වෙනත් ගැළපෙන පදයක්. දැන්
හැදෙන පදයට තමයි කියන්නේ මොකද්ද? අව්‍ය සමාසය. හැදෙන පදයට තමයි කියන්නේ අව්‍ය සමාසය. මුලට ඕනි අව්‍ය පදයක්. ඒ කියන්නේ නිපාතයක් හරි උපසර්ගයක් හරි. ඒක වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ හැදෙන සමාසය කියන්නේ මොකද්ද පුතේ? අව්‍ය සමාසය. බලමු. අපිට අව්‍ය පදයක් ඕනේ කිව්වනේ. අපි අව්‍ය පදයක් ගමු. නිපාතයක් තියෙනවා මෙහෙම. යථා කියලා. ඊට පස්සේ වෙනත් ගැළපෙන පදයක්. කාල. දැන් හැදෙනවා පදයක්. යථා කාල. අර මොන සමාසද? අව්‍ය සමාස. ඇයි? අව්‍ය පදයක් වලට ඇවිල්ලා වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු වෙච්ච නිසා ඒකට කියනවා අව්‍ය සමාසය කියලා. ඊට පස්සේ තව උදාහරණයක් බලමු. ඔන්න උපසර්ගයක් තියෙනවා අණු කියලා. උපසර්ගයක් තියෙනවා අණු. දැන් වෙනත් ගැළපෙන පදයක්. නායක. දැන් ඕකට එකතු කරනවා හැදෙනවනේ මොකක්ද? අණුනායක. අණුනායක. මොන සමාසයක්ද? අව්‍ය සමාසයක්. ඇයි? අව්‍ය පදයක් මුලට එවිලා වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු වෙලා මේක හදාගෙන තියෙන්නේ. ඒ නිසා මේක මොන සමාසද? අව්‍ය සමාස. ඔච්චරයි යන්නේ. ලොකුට හිතන්න එපා. මෙන්න අව්‍ය සමාසයේ ගණන් වලින් කියව සූත්‍රය සිද්ධාර්ථ යුග. හරි. අව්‍ය සමාසයේ පොඩ්ඩක් පුතේ කොටස් ටික දැනගෙන ඉන්න එක ලේසියි. අව්‍ය සමාසයේ කොටස් තියෙනවා. දකාරාර්ථය වගේ නෙමෙයි. දකාරාර්ථ කොටස් දෙකක් තිබ්බට ඒවා එච්චර වැදගත් නැහැ. ඔයාලට. අව්‍ය සමාසයේ කොටස් තියෙනවා මොනවද? මෙන්න මේ කොටස් තමයි. යව් ආදි ගණය. යව් ආදි ගණය. දෙක. කු ආදි ගණය. තුන්වෙනි එක. ප ආදි ගණය. හතර. න ආදි ගණය. මේක දැනගත්තොත් එහෙම ලේසි ඔයාලට පාඩම් කරගන්න. මේක පාඩම් කරගන්න කොහොමද? යව්කු පන ඔච්චරයි කොටස් හතර. යව්කු පන මේ පාඩම් කරගන්න. ඒතර යව් ආදී ගණය, කු ආදී ගණය, ප ආදී ගණය, න ආදී ගණය. මම අභ්‍යාසයක් දෙනවා ඔයාලට. මට එහෙම නැතුණාට ඔයාලා chat එකටවත් උත්තරේ දාන්න අනිවාර්යෙන් ඈ. හරි. එතකොට බලමු. යව් ආදී ගණයට අයිති අව්‍ය සමාස පද මොනවද කියලා. මෙන්න මේවා. යව්, යාව, යත, යථා. හරි. අණු. යව්, යාව, යත, යථා, අණු. ඔය කියන අව්‍ය පද මුලට එදලා තිබුත් බය නැතිව ඒවා යව් ආදී ගණයට අයිති අව්‍ය සමාසයක්. යව්, යාව, යත, යථා, අණු. කු ආදී ගණයට කු, දු, දුර්, දුෂ්, දුෂ්, දුස්, සු. මෙන්න මේ වගේ අව්‍ය පද මුලට ඇවිල්ලා තිබුණොත් එහෙම පුතේ ඒවා කු ආදී ගණයට අයිති අව්‍ය සමාස පද. හරිද? මම ප්‍රශ්න කරනකොට ඔයා උත්තරය chat එකේ හරි දාන්න. ප ආදී ගණයට ප, ප්‍ර, උප, සහ, ඊ වගේ අව්‍ය පද මුලට යෙදලා තිබුණොත් ඒවා ප ආදී ගණයටයි අයිති වෙන්නේ. හරි. යව්, යාව, යත, යථා, අණු ආවොත් එම යව් ආදී ගන්න. උදාහරණයකට යව් දිව්, යදිව්. යාව ජීව, යාව ජීව. යත ලබ, යත ලබ. යථා ලාභ, යථා ලාභ.
අනුනායක අනුනායක. එවැනි ඒවා අව්‍ය සමාසයේ අවවාදී ගණයටයි අයිති. කූදු මේ ටිකවත් කුවාදී ගණයට. උදාහරණයකට ජන කියන එකට දුර් එකතු වෙනවා. දැන් හදනවා දුර්ජන. දුර්ජන අව්‍ය සමාසයක්. ඇයි දුර් මුලට ආපු ඉඳලා. මොන අව්‍ය සමාසයක්ද? කුවාදී ගණයටයි අයිති. හරි? චරිත කියන එකට දුෂ් එකතු කරනවා. දැන් හදනවා දුෂ්චරිත. දුෂ්චරිත අව්‍ය සමාසයක්. ඇයි? අව්‍ය පදයක් මුලට ආව නිසා. දුෂ් කියන්නේ අව්‍යයක්. උපසර්ගය මුලට ආව නිසා. එතකොට නම් දුෂ්චරිත අව්‍ය සමාසයක්. මොන අව්‍ය සමාසයක්ද? කුවාදී ගණයටයි තියෙනවා. අනුත් වෙනවා පුතියෝකට. දීලා දෙනවා අනු කියන එක ඔකටයි එන්නේ. මේ යව් යාව යත යත අනු කියන ඒවා යවවාදී ගණයටයි වැටෙන්නේ. දීලා තියෙන්නේ එහෙම. ඊට පස්සේ න ආදී ගණය. න නී නො මේ අව්‍ය පද තියෙනවා සාමාන්‍ය මේ අදහස මොකද්ද? නැත යන අදහසනේ. න නී නො නැත යන අදහසනේ. නැත යන අදහස දෙන අව්‍ය එකතු වෙලා හැදෙන ඒවා අපි කියන්නේ න ආදී ගණයටයි අව්‍ය සමාස කියලා. නැත යන අදහස. උදාහරණයකට න කුසල්. කුසල් කියන එකට න එකතු වෙනවා හදනවා න කුසල් අකුසල්. අකුසල් අව්‍ය සමාසයක්. මොන අව්‍යද? න ආදී ගණයටයි. ඊට පස්සේ මිනිස් නොමිනිස් නො මිනිස් නොමිනිස් නොමිනිස් අව්‍ය සමාසයක්. නො යෙදුන නිසා මොකටද ඒ න ආදී ගණයට. හරි. ඔන්න මම මේක ඉවර කරන්න යන්නේ. හරිනේ? මම හිතනවා අපිට පැහැදිලි ඇති කියලා. බලමු ආපහු සැරයක් අව්‍ය සමාසය. දරුවෙක් මතක් කරලා තිබ්බා චුට්ටක් කියලා දෙන්නේ කියලා. අව්‍ය කියන්නේ වෙනස් කරන්න බැරි පද. හොඳට ආයෙ මුලට දාගන්න. අව්‍ය කියන්නේ වෙනස් කරන්න බැරි පද. කොටස් කීයද? දෙකයි. වෙනස් කරන්න බැරි පද වර්ග දෙකයි තියෙන සිංහල භාෂාවේ. මොනවාද? නිපාතයි උපසර්ගයි. නිපාතයි උපසර්ගයි. නිපාත කියන්නේ වචනක මුල මැද අග යෙදෙන වෙනස් කරන්න බැරි පද. උපසර්ග කියන්නේ වාක්‍යයේ මුල මැද අග යෙදෙන වෙනස් කරන්න බැරි පද නිපාත. වචනක මුල විතරක් යෙදෙනවා නම් ඒවා උපසර්ග. පොදුවේ වට දෙන නම තමයි අව්‍ය. එහෙනම් අව්‍ය සමාස කියන්නේ මොකක්ද? අව්‍ය සමාස කියන්නේ ඔය කියපු නිපාතයක් හරි උපසර්ගයක් හරි. කොටින්ම කිව්වොත් අව්‍ය පදයක්. මුලට ඇවිල්ලා දෙවන පදයේ විදිහට වෙනත් ගැළපෙන පදයක් එකතු වෙලා හදාගන්න සමාසය අව්‍ය සමාසය. කොටස් කීයද? 4යි. මොනවද? යව් ආදී ගණය, ඌ ආදී ගණය, ප ආදී ගණය, න ආදී ගණය. යව් ආදී ගණයට අරවායිති. ප ඌ ආදී ගණයට මේවායිති. දිටු කියන එකට කු එකතු නම් කුදිටු. පුරිස් කියන එකට කු එකතු නම් කුපුරිස්. සාමාන්‍ය මේ කු දුරු දුරු දුෂ් දුෂ් නරක කියන අදහස තමයි එන්නේ. දු දන නරක මිනිසන්, දු දන නරක මිනිසා, දුර්ජන නරක මිනිසා. සු කියන්නේ හොඳ කියන අදහසනේ. ඒතර හොඳ නරක දෙක නියෝජනය කරන අව්‍ය සමාස තමයි කු එක. ඊට පස්සේ ප මේ වට කියන්නේ. බල කියන එකට ප බල පබල. බල කියන එකට ප්‍ර බල ප්‍රබල. නායක උපනායක. ජාත සහජාත. මිහිරි ඉමිහිරි. ඔය තියෙන්නේ. න එකට අයිති ආරම්භය. ඇති. ඔය හොඳටම ඇති. මම හිතන්නේ ඔබට වැටුණා කියලා. එවනම් මම ඔයාගෙන් අහන ප්‍රශ්න කිරීම ටිකක්. හරි? පුතේ මට ඔයාව ඇහෙන්නේ නැහැ. මේ පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා බය නැතුව උත්තර දෙන්න මයික් ඔන් කරන්න chance එක දුන්නා. හරිද? මයික් ඔන් කරලා මට කියන්න මම මේ කියන ලියන වචනේ කොහොමද අයිති? මම මේ හරියට ලියන්න මට බෝඩ් එක දිහා බලලා මට උත්තරයක් දෙන්න පුළුවන් නිසා මට කියන්න මේක කොහොමද අයිති? අව්‍ය සමාසෙ කොහොමද අයිති? සුදන මොකද අයිති? කුවාදී ගණයට. තව එකක්. උපවන කොහොමද අයිති? උපවන
අඩු ගානේ chat එකට හරි දාන්න. අන්න හරි. කොහොමද පවාදී ගන්නේ? බොහොම දැක්කේ. බොහොම දැක් පවාදී ගන්නේ. ඊට පස්සේ මේක මට කියන්නකෝ. අගුණ බොහොම ප්‍රවේශමෙන් උත්තර දෙන්න. අගුණ මොකද වෙන්නේ? අන්න හරි නාදී ගණේට. නාදී ගණේට බොහොම දැයි. නගුණ අගුණ ඔබට අව්‍ය සමාසයේ වැටහිලා බොහොම ස්තුතියි. උත්තර දුන්නා. අපි යමු පුතේ ඊළඟ සමාසයට. හරිද? ඊළඟ සමාසය මම හිතනවා යා මේවා සටහන් කර ගන්නවා කියලා. අඩු ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි තියාගන්න. විශේෂණ සමාසය. මම පුතේ විශේෂණ සමාසය හදා ගන්න ඕන අමුද්‍රව්‍ය ටික ලියන්න. එතකොට ඔයාලට තේරෙයි. විශේෂණ සමාසය හදා ගන්න ඕනේ පුතේ විශේෂණ පදයක් අවශ්‍යයි. අය විශේෂ පදයක් අවශ්‍යයි. දැන් හැදෙන සමාසය විශේෂණ සමාසය. හැදෙන සමාසය විශේෂණ සමාසය. මොකද විශේෂණ පදයක් අවශ්‍යයි විශේෂ්‍ය පදයක් අවශ්‍යයි. ඒ දෙක එකතු වෙලා හදා ගන්න සමාසය විශේෂණ සමාසය. විශේෂණ පදයක් කියන්නේ මොකක්ද විශේෂ පදයක් කියන්නේ මොකක්ද කියලා මම තේරුම් කරලා දෙන්නම්. හරිද? විශේෂණ පදයක් කියන්නේ මොකක්ද විශේෂ පදයක් කියන්නේ මොකක්ද කියලා මම තේරුම් කරලා දෙන්නම් බලමු. මම ලියන පදයක් රෙද්ද. මට මෙන්න මේ රෙද්දේ විශේෂතා දකින්න පුළුවන්. මේ රෙද්දේ විශේෂතා දකින්න පුළුවන්. මේක මොන රෙද්දක්ද බලමු. මේක පුතේ සිල් රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඕක සුදු රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. මේක මල් රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඕක චීත්ත රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඕක රතු රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඕක කළු රෙද්දක් වෙන්න බැරිද? පුළුවන්. මම මේ රෙද්දේ විශේෂතාව ටික දැක්කේ. හරිද? එතකොට පුතේ මේ රෙද්දේ විශේෂතා මේ මම වටේ තව ඕනනම් දකින්න පුළුවන් කෙනෙක්ට. එතකොට විශේෂණ පදේ සහ විශේෂ පදේ තේරුම් ගන්න යන්නේ. විශේෂණ පදේ කියන්නේ කිසියම් පදයක් තුල දැකිය හැකි විශේෂත්වය. මොකක් හරි පදයක් තුල දකින්න පුළුවන් විශේෂ ලක්ෂණය තමයි විශේෂණ පදේ කියන්නේ. එහෙනම් අපි රෙද්දේ දැක්ක විශේෂත්ව ටික තමයි ඒක සුදු එහෙම නැත්නම් සිල් මල් චීත්ත රතු කළු මේ වටේ ඉන්නේ කවුද එනවා? විශේෂණ පද. එසේ විශේෂත්වයට ලක්වන පදය විශේෂ්‍ය පදය. එහෙනම් විශේෂ පදය කවුද? මොකක්ද ආයේ හොඳට අහගන්න. කිසියම් පදයක් තුල දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ විශේෂණ පදය කියලා අපි හඳුන්වනවා. එසේ විශේෂත්වයට ලක්වෙච්ච පදයට කියනවා විශේෂ්‍ය පදය කියලා. අම්මා ගන්නකො. අම්මා කියන පදය තුල අපිට දකින්න පුළුවන් විශේෂතාවක් මොනවාද? සුදු අම්මා, රත්තරන් අම්මා, පුංචි අම්මා, ලොකු අම්මා. දැන් ඔය පුංචි ලොකු රත්තරන් සුදු අම්මා තුල තිබෙන විශේෂතා. එහෙනම් ඒවා විශේෂණ පද. එසේ විශේෂත්වයට ලක්ුණේ කවුද? අම්මා. ඒක මොන පදයද? විශේෂ පදය. ඔය දෙන්න විතරයි ඕනේ අනේ අරය හදාගන්න මොකද්ද? විශේෂණ සමාසය හදාගන්න. බලමු. හැබැයි පුතේ මතක තියාගන්න මෙන්න මෙහෙම එකක්. මෙයා මුලම ඉන්න ඕන කියලා එකක් නැහැ. මෙයා මුලම ඉන්න ඕන කියලා එකක් නැහැ. සමහරට මුල මෙයා මේ පැත්තට පයින්නවා. සමහරට මෙයා මේ පැත්තට පයින්නවා. දෙන්න දෙපැත්ත මාරු වෙලා යදෙන්න පුළුවන්. ඒක හොඳට ඔළුවට දාගන්න.
මේවලදී පාඩම් කරගන්නකොට අව්‍ය සමාසයේ ගණයත් එක්ක පාඩම් කරගන්න. කොටසත් එක්කම පාඩම් කරගන්න. නැත්තම් පැටලෙනවා. විභාගෙට ඇහුවා වෝ නැත. අනිවාර්යෙන් පාඩම් ඉච්චර අමාරු නෑනේ. යව්වාදි ගන්න, කුවාදි ගන්න, පුවාදි ගන්න, නාදි ගන්න. යව්කු පාන. හරි. දැන් බලමු විශේෂණ සමාසය. විශේෂණ පදයක් නෝනේ. අරකම ගමුකෝ. ඉස්සරම විශේෂ පදය රෙද්ද. රෙද්ද කියන එකේ අපි දැක්ක විශේෂත්වය තමයි සීල්. දැන් හැදෙනවා සමාසය මොකක්ද? සීල් රෙද්ද. මේක මොන සමාසද? විශේෂණ සමාසයක්. ඇයි විශේෂණ පදයකුයි විශේෂ පදයකුයි දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒ නිසා මේක විශේෂණ සමාසයක්. හරිද? තව එකක්. මාමා. මොන මාමාද? මාමාගේ විශේෂත්වය කළුයි. දැන් හැදෙන එක මොකක්ද? කළු මාමා. කළු මාමා මොන සමාසද? විශේෂණ සමාස. ඇයි ඒ? විශේෂණ පදයකුයි විශේෂ පදයකුයි දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒ නිසා. හැබැයි මේකෙත් කොටස් තියෙනවා. මම කියවන දෙන්න දෙපැත්ත මාරු වෙනවා කියලා. කොටස් තියෙනවා. බලමු කොටස් තියෙනවා. සමහර වෙලාවට පුතේ මෙන්න මේ ඉස්සරලා යෙදුන විදියට යෙදෙන්න පුළුවන් ගන්න. විශේෂ පදයේ පසුවේ යෙදিলা විශේෂණ පදයේ මුලට යෙදෙන්න පුළුවන්. මේකේ මම ලියලා තියෙනවා වගේ. හරිද? බලමු මොකක්ද ඇතුලේ? සිල් රෙද්ද. සමහර වෙලාවට විශේෂ පදයේ මුලට ඇවිල්ලා විශේෂණ පසුවේ යන්න පුළුවන්. බලන්න රාහුල. එයාගේ තියෙන විශේෂත්වය හාමුදුරුව කෙනෙක්. ඒක පිටිපස්සට දාලා විශේෂත්වය. දැන් හැදෙන මොකද්ද? රාහුල හිමි. සමහර වෙලාවට ඔය විශේෂණ පදයේ විදිහට උපමාවක් එන්න පුළුවන්. මෙන්න හිතක් තියෙනවා. ඒ හිතේ විශේෂත්වය මොකක් වගේද? ගලක් වගේ. හිත ගලකට උපමා කරලා. උපමාව මේ එසේ උපමාවට ලකුණේ මෙයා. මේක විශේෂ පදේ නම්. මේකෙන් තිබ්බ විශේෂත්වය තමයි ගලක් වගේ. එහෙනම් මේක තමයි විශේෂණ පදය. උපමාවක් හැබැයි. දැන් හැදෙන මොකක්ද? ගල් හිත. සමහර වෙලාවට උපමාව එහා පැත්තට යන්න ඉඩ තියෙනවා. මෙන්න නර කියන්නේ මිනිසකට. මිනිසෙක් ඉන්නවා. විශේෂත්වය ආවේ. එයා අම්මෝ සිංහෙක් වගේ. සිංහෙක් වගේ. උපමාව මේ. ඒක පිටිපස්සට තියෙන්නේ. දැන් හැදෙන මොකක්ද? නරසීහ. උපමාව පිටිපස්සට තියෙන්නේ. සමහර වෙලාවට ඔය සාමාන්‍ය විශේෂණයක් උපමාවක මුකුත් නොදී සංඛ්‍යාවක් එන්නත් පුළුවන් විශේෂණ විදියට. ඔන්න බලන්න. සිල් තියෙනවා. මේ සිල් වල විශේෂත්වය එතන කීයක් තියෙනවද? 5ක් තියෙනවා. සංඛ්‍යාවක්. මුල. දැන් හදන මොකද්ද? පන්සිල්. පහසිල් කියන්නේ නැහැ අපි. පන්සිල් කියන්නේ. පන් කියන්නේ පහමයි. දැන් සමහර වෙලාවට මම මේක තරු ලකුණක් යටතේ ලියන්න හේතුව කියන්නම් පස්සේ. සමහර වෙලාවට සංඛ්‍යාව පිටිපස්සට යන්න ඉඩ තියෙනවා. හරිද? උදාහරණයකට හේවා කියන්නේ හේවායෝනේ. කී දෙනෙක් ඉන්නවද එතන? 60ක් ඉන්නවා. විශේෂත්වය. දැන් හැදෙනවා හේවා 60. මේකට හේතුව මම කියන්නේ. හරි මම මේක හිතනවාද මේ තරු ලකුණකින් ලිව්වේ ඇතම් අය මේක දක්වන්නේ නැත ඇතම් අය මේක දක්වන්නේ නැහැ
ඒ නිසා මේක විභාගයට පාඩම් කරගත්තේ තුනක් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ නිසා මම මේක මහන්නේ. නමුත් තේම එකක් තියෙනවා. උසස් පෙළ දිනා අපි දින ඔයාලට අහන්නේ. හරි. මෙන්න විශේෂණය මුලට ආවා. මේකේ විශේෂණය පිටිපස්සට ගියා. මේකේ විශේෂණය විදිහට උපමාවක් මුලට ආවා. මේකේ ඒ උපමාව පිටිපස්සට ගියා. මේකේ විශේෂණය විදිහට සංඛ්‍යාවක් ආවා. දෙපැත්ත මාරුයි. දැන් අපි නම් කරමු මේවා. විශේෂණය මුලට එනවා නම් ඒකට කියන්නේ විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. මොකද්ද? විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය මුලට එනවා. පිටිපස්සට යනවා. විශේෂණ පරපද. පර කියන වචනේ සමහර අය උත්තර කියන වචනේ පාවිච්චි කරලා කියනවා. අවුලක් නැහැ. විශේෂණ පරපද විශේෂණ සමාසය. හොඳට අහගන්න මම ඔයාලා වල කියනවා. විශේෂණ පූර්ව පද මුලට આવොත්. විශේෂණ පරපද විශේෂණ සමාසය. 80 කියනවා. උපමාවක් මුලට આવොත්. උපමා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. උපමා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. උපමා පිටිපස්සට ගියොත් උපමා විශේෂණ පරපද හේවත් උත්තර පද විශේෂණ සමාසය. උපමා විශේෂණ පරපද කියලා කියන්නත් පුළුවන් උත්තර පද කියන්නත් පුළුවන්. සංඛ්‍යා මුලට આવොත් සංඛ්‍යා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. ඉස්සලම ආරම්භ වගේ සංඛ්‍යාව පිටිපස්සට ගියොත් සංඛ්‍යා විශේෂණ පරපද විශේෂණ සමාසය. ඔන්න අහගන්න. විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය, විශේෂණ පරපද විශේෂණ සමාසය, උපමා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය, උපමා විශේෂණ පරපද විශේෂණ සමාසය, සංඛ්‍යා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. දැන් කියමු මාත් එක්ක. කියන්නේ විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය, විශේෂණ පරපද විශේෂණ සමාසය, උපමා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය, උපමා විශේෂණ පරපද විශේෂණ සමාසය, සංඛ්‍යා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. එච්චරයි. දැන් එන උත්තරයක් දෙන්න මට. උත්තරයක් දෙන්නේ මේක දිහා බලන්න. සුදු රංගි. ඔකටද අයිති. ඉලක්කම් වලින් කියන්නේ 1 2 3 4 කියලා නැත්තම් නම පුළුවන් නම් නම කියන්න. ඔව්. පොඩ්ඩක් ඉන්න හොමින්න. සුදු නංගි. කාට හරි නංගි උපමා කරලාද? කාට හරි නංගි උපමා කරලාද? අන්න හරි. උත්තරේ හරි. මොකද විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. අන්න හරි. උපමා කරලා නැහැ පුතේ. මෙතන මේ උපමා කරලා. ගලක් වගේ හිත සිංහෙක් වගේ මිනිසා. අතන එහෙම නැහැ. හරිද? ආයෙ බලමු තව එකක් ඈ. තව එකක් බලමු. දසසිල් කියමු බලන්න. අnder සංඛ්‍යා විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය. බොහොම හොඳයි. හරිද? එවනේ නම් තියා කියන්නේ පුළුවන්. දරුවෙක් අහන්නේ ගම්පහ කියන එක සංඛ්‍යා විශේෂණ අපර පදයකට ගන්න පුළුවන්ද කියලා. පුළුවන් නෙමෙයි. විශේෂත්වය එතන ගම් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. කොහෙද තියෙන්නේ? 5 කියන්නේ පිටිපස්ස 7 තියෙනවා. ඇයි? ඕ 20. ඕ කීයක් තියෙනවද එතන? 20ක් තියෙනවා. ඒකත් ගන්න පුළුවන්. හැබැයි ඒක අතම දක්වන්නේ නිසා මම ඒක අයින් කරේ. ගැටළු වෙන නිසා ඔයාලට අහන්න නැහැ, වැළකුදෙත් නැහැ. මේ 5 තියෙනවා. හරි. එහෙනම් මේක හරි. ඔයාලට පැහැදිලි. ඔයාලට තේරිලා තියෙනවා. බලමු අපි එවනම් ඊළඟ සමාසය. සමහර දරුවන්ට විභක්ති සමාසයයි විශේෂණ සමාසයයි පැටලෙනවා.
ඒ පැටලිල්ල ලියා ගන්න මම උදව්වක් කරන්න. විශේෂණ සමාසයේ හරි ඉවරයි. ඊළඟට විභක්ති. හරි විභක්ති සමාසය. මම අර පැටලිල්ලට ලියා ගන්න විදිය කියන්නේ විභක්ති. ඉස්සරම බලමු විභක්ති කියන්නේ මොකක්ද කියලා පස්සේ සමාස ගැන බලමු. හරිද? විභක්ති කියන්නේ මම අර කිව්වා මතකද? සිංහල භාෂාවේ පද වෙනස් වෙනවා කියලා සමහර ඒවා. සමහර ඒවා බෑ. බැරි ඒවානේ අපි කියන්නේ. සමහර ඒවා වෙනස් වෙනවා. වෙනස් වෙන නාම පද වෙනස් කරන ක්‍රමයට තමයි කියන්නේ විභක්ති කියලා. වෙනස් වෙන නාම පද වෙනස් කරන ක්‍රමය හඳුන්වන නම විභක්ති. කීයක් තියෙනවද විභක්ති? 9ක් තියෙනවා. බලමු. පළවෙනි එක ප්‍රථමා විභක්තිය. අවශ්‍ය දරුවෝ පුතේ ලියා ගන්න මම සටහන් දෙන්නේ නැති නිසා. හරිද? ප්‍රථමා විභක්තිය. ඊට පස්සේ කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන. මෙන්න මේ පුතේ විභක්ති තියෙනවා 9ක්. විභක්ති 9ක් තියෙනවා. බලමු කියමු මාත් එක්ක. ප්‍රථමා කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන. වරද්දන්න එපා මේක. සමහර දරුවෝ මෙන්න මේ අල්ලරගෙන අල්ලලා කියනවා. අල්ලරගෙන අල්ලලා කිව්ව කර්තෘ. කර්තෘ නෙමෙයි කියවෙන්න ඕනේ. කර්තෘ. කර්තෘ. අය කියමු. ප්‍රථමා කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන. තව සරයක්. ප්‍රථමා කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන. කොහොම පුතේ විභක්ති 9යි. මේවා අර්ථ ඉදිරි දවසක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැනට මට වැඩේට ඕන නිසායි මම මේ ගන්නෙ. හරිද? විභක්ති 9ක් තිබේ සිංහල භාෂාවේ. බලමු ඔය විභක්ති 9 එක පදයක් වෙනස් වෙන විදිහ. ඒක වචන කියලා වෙනස් වෙනවා, අය බහු වචන කියලා වෙනස් වෙනවා. මම මිනිසා කියන පදේ ගන්නම් මිනිස් શબ્දය. ඒක වචනේ හැදෙන්නේ මිනිසා කියලා. බහු වචනේ ඉන්නේ මිනිස්සු කියලා. කර්මත් මිනිසාමයි. බහු වචනේ මිනිසුන්. කර්තෘ මිනිසා විසින්. බහු වචනේ මිනිසුන් විසින්. කරණ මිනිසා කරණ කොටගෙන. මිනිසා කරණ කොටගෙන. බහු වචනය මිනිසුන් කරණ කොටගෙන. මිනිසුන් කරණ කොටගෙන. සම්ප්‍රදාන මිනිසාට බහු වචනය මිනිසුන්ට. අවදි මිනිසාගෙන් වචනය මිනිසුන්ගෙන්. මිනිසුන්ගෙන් හරියට ලියන්න. සම්බන්ධ මිනිසාගේ බහුවචන මිනිසුන්ගේ. ආධාර මිනිසා කෙරෙහි මිනිසුන් කෙරෙහි. ආලපන මිනිස මිනිසුනි. මිනිස මිනිසුනි. ඔය තමයි පුතේ ඔය ටික බලමු. ප්‍රථම කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ,
වෙනවාට කියන වර්ණ වෙනවා කියලා විභක්ති වල. මිනිසා මිනිස්සු මිනිසා මිනිසුන් මිනිසා විසින් මිනිසුන් විසින් මිනිසා කරනකොටගෙන මිනිසුන් කරනකොටගෙන මිනිසාට මිනිසුන්ට මිනිසාගෙන් මිනිසුන්ගෙන් මිනිසාගේ මිනිසුන්ගේ මිනිසා කෙරෙහි මිනිසුන් කෙරෙහි මිනිස මිනිසුන් ඕන නාම පදයක් මේ විදිහට හදාගන්න පුළුවන්. ප්‍රාණවාචී ඕන නාම පදයක්. බලමු. කොටියක් කොටියා කොටියෝ කොටියා කොටියන් කොටියා විසින් කොටියන් විසින් කොටියා කරනකොටගෙන කොටියන් කරනකොටගෙන කොටියාට කොටියන්ට කොටියාගෙන් කොටියන්ගෙන් කොටියාගේ කොටියන්ගේ කොටියා කෙරෙහි කොටියන් කෙරෙහි කොටිය කොටියනි ස්ත්‍රීවාචක පදත් මේ විදිහටම හදාගන්න පුළුවන්. කාන්තාව කාන්තාවෝ කාන්තාව කාන්තාවන් කාන්තාව විසින් කාන්තාවන් විසින් කාන්තාව කරනකොටගෙන කාන්තාවන් කරනකොටගෙන කාන්තාවට කාන්තාවන්ට කාන්තාවගෙන් කාන්තාවන්ගෙන් කාන්තාවගේ කාන්තාවන්ගේ කාන්තාව කෙරෙහි කාන්තාවන් කෙරෙහි කාන්තාව කාන්තාවනි කොහොම හදාගන්න පුළුවන්. ඇයිද මම මේක ලිව්වේ? මට ඕනේ මොනවද ඕනේ? විභක්ති සමාස උගන්නන්න. බලමුද? හරි. ඔන්න විභක්ති සමාසය හදාගන්න ඕන අමුද්‍රව්‍ය ටික ලියනවා මම. මොනවද දන්නවද විභක්ති සමාසය හදාගන්න ඕන අමුද්‍රව්‍ය? විභක්ති පදයක් ඕන. දෙවෙනි පදයේ වෙනත් ගැළපෙන පදයක් ඕන. දැන් හැදුන මොකක්ද නම? විභක්ති සමාසය. මොකක්ද විභක්ති සමාසය හදාගන්න ඕනේ? විභක්ති පදයක් ඕනි, වෙනත් ගැළපෙන පදයක් ඕනි, හැදෙන පදයකට කියන විභක්ති සමාසය. විභක්ති නමයම ගන්නවා. අපෝනේ. විභක්ති නමයම ගන්නෙ නැහැ වැඩේට. අයින් කරනවා. කවුද? ප්‍රථම විභක්ති පද අයින් කරනවා. ආයේ ආලපන විභක්ති පද අයින් කරනවා. ඒ කරලා ඉතිරි විභක්ති හතේ ඕන එකක පදයක් මුලට ඇවිල්ලා වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු කරලා හදාගන්න සමාසෙට කියනවා විභක්ති සමාස. මොකද්ද? ප්‍රථම සහ ආලපන විභක්ති දෙක අයින් කරලා ඉතිරි විභක්ති හතේ ඉතිරි විභක්ති හත කියන්නේ කර්ම කාර්ය කර්ම සම්බන්ධන අවද සම්බන්ධ ආකාර. ඔය හතේ කුමන හෝ විභක්තියක පදයක් මුලට යොදලා වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු කරලා හදාගන්න සමාසෙ විභක්ති සමාසෙ. try කරලා බලමුද? හරි බලමු. හරි. විභක්ති පදයක් නෙවෙයි මේ ඕන එකක් කොට්ටුනේ ආලපන බෑනේ. ඉතින් අය පුළුවන්. හරි මම මේ අතරින් ගන්නවා මොකද උදේ විභක්තිය කොටියාගේ මොකද විභක්තිය ගේ සම්බන්ධ විභක්තිය සම්බන්ධ වෙනත් ගැළපෙන පදයක් මස් දැන් හැදෙනවා විභක්ති ප්‍රත්‍ය උතෙන්ද ලොප් වෙනවා කියන්නේ අයින් වෙනවා ආගේ කෑල්ල අයින් වෙනවා එහෙනම් කොටියාගේ මස් මොකද හැදෙන්නේ අන්න හරි කොටියාගේ මස් කොටිමස් කොටියාගේ මස් කොටිමස් තව ගිලනුන්ට මොකද්ද විභක්තිය සම්ප්‍රදාන ඔන්න ගිලනුන්ට උපස්ථාන දැන් හැදෙනවා ගිලානෝපස්ථාන මොන සමාසයක්ද විභක්ති හරි කාට හරි කියන්න පුළුවන්ද විභක්ති සමාසයේ කොටස් කීයද කියලා? කාට හරි පුළුවන්ද කියන්න? පුළුවන්. කීයද කොටස්? 7යි. මොකද්ද? කර්ම පදයක් මුලට දැම්මොත් ඒ විභක්ති සමාසය කර්ම විභක්ති සමාසය. කර්තෘ පදයක් මුලට දැම්මොත් ඒක කර්තෘ විභක්ති සමාසය. කරණ පදයක් මුලට આવොත් ඒක කරණ විභක්ති සමාසය. සම්ප්‍රදාන පදයක් මුලට આવොත් ඒක සම්ප්‍රදාන විභක්ති සමාසය. අවදි આવොත් ඒක අවදි විභක්ති සමාසය. සම්බන්ධ આવොත්
ඒක සම්බන්ධ විභක්ති සමාසය. එහෙනම් මේ කොටියාගේ මස් කොටි මස් විභක්ති සමාසයනේ. මොන විභක්ති සමාසයක්ද? මේක සම්බන්ධ විභක්තියක්. එහෙනම් සම්බන්ධ විභක්ති සමාසය. ආධාරයක් ආවොත් මොකද? ඒකේ ආධාර විභක්ති සමාසය. හරි? ඒක ආධාර විභක්ති සමාසය. අපි පොඩ්ඩක් බලමු try කරලා. එතකොට හරියයි ඕක. හරි? මේ බලන්න. මාරයා විසින් ඔන්න විභක්ති පදය. වෙනත් පදය ආවේශ. දැන් හැදෙන පදය මොකක්ද? මොකක්ද හැදෙන පදය? ඔව් උත්තරය මාරයා විසින් ආවේශ මාරාවේශ. මේක විභක්ති සමාසයක්. ඇයි විභක්ති පදය මුලට දාලා හදාගත්තේ? මොන විභක්ති පදයේද දැම්මේ? අන්න හරි. එහෙනම් මේකේ නම මොන විභක්ති සමාසෙද? කර්තෘ විභක්ති සමාසය. ඇයි? මෙයා කර්තෘ විභක්තියක්. පැහැදිලි නේද? හරි. ඔච්චරයි විභක්ති සමාසය. මොකද්ද? විභක්ති පදයකුයි වෙනත් ගැළපෙන පදයකුයි එකතු කරලා හදාගෙන සමාසය විභක්ති සමාසය. විභක්ති ඔක්කොම ගන්නවද? නමේම ගන්නවද? නෑ. 7යි ගන්නෙ. අයින් කරන්නේ. ප්‍රථම සහ අලපන අයින් කරලා. ඉතිරි විභක්ති 7 පදයක් මුලට යෙදিলা වෙනත් ගැළපෙන පදයක් එක්ක එකතු කරලා හදාගන්න සමාසය විභක්ති සමාසය. එවන විභක්ති සමාසය කොටස් කීයද? 7යි. මොනවද? කර්තෘ විභක්ති කර්ම විභක්ති සමාසය, කර්තෘ විභක්ති සමාසය, කර්ම විභක්ති සමාසය, සම්ප්‍රදාන විභක්ති සමාසය, අවදි විභක්ති සමාසය, සම්බන්ධ විභක්ති සමාසය, ආධාර විභක්ති සමාසය. හරි. දැන් අර පැටලිල්ල බලමු. මොකද්ද පැටලිල්ල? විශේෂණ සමාසී විභක්ති සමාසී සමහර දරුවන්ට පැටලෙනවා. ඒක ලියා ගන්න කොහොමද? ක්‍රමයක් තියෙනවා. බලමුද ඒ ක්‍රමය? බලමු. මෙන්න මෙතනින් එකක් විශේෂණ සමාසය, එකක් විභක්ති සමාසය. කොකද? මේක විශේෂණ සමාසය, මේක විභක්ති සමාසය. කොහොමද හොයාගත්තේ? හොයාගත්තේ මොන මොකද මේ විස්තර කළා. මම මේ දෙක හදාගන්න කලින් තිබ්බ එක බැලුවා. සුදු පාට මල් කියන්නේ මොනවටද? සුදු පාට මල් වලට. මෙහෙමනේ අපි උක හදාගත්තේ. මල් කියන එකට එකතු කළා මොකද්ද? සුදු. වනමල් කියන්නේ මොනවටද? අංගෙම අහන්න. ප්‍රශ්නේ ආවොත් ඔයාලට මොනවටද කියලා අහන්න. සුදු මල් කියන්නේ මොනවටද? සුදු පාට මල් වලට. වනමල් කියන්නේ මොනවටද? වන පාට මල්ද? නෑ. වනමල් කියන්නේ වනයේහි මල්. මොකක්ද ආවේ පදය? මෙහෙම එකක් ආවා. වනයේහි මල් තමා වනමල් කියන්නේ. වනයේහි කියන්නේ මොන පදයක්ද? විභක්ති පදයක්. කියන්නේ ආධාර විභක්ති. නම් උතන ආප්‍රාණවාචී විභක්ති පද දුන්නේ නෑනේ. ආධාර විභක්ති පදයක් මේක. එහෙනම් විභක්ති පදයක් මුලට ඇවිල්ලායි මේක හැදිලා තියෙන්නේ. ඒ අනුව මේක විභක්ති සමාසයක්. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඌරුමස් විශේෂණයි කියලා. ඇයි ඒ වස්වල විශේෂත්වය වුණා ඌරුමස්. කාට හරි හිතෙන්න පුළුවන් එහෙම. ඒ මස්වල විශේෂත්වය වුණා ඌරුමස්. එහෙම ගැටලුවක් එනකොටම ඔයා ප්‍රශ්න කරන්න ඌරුමස් කියන්නේ මොනවටද කියලා. මොනවටද ඌරුමස් කියන්නේ? ඌරන්ගේ මස් වලට. දැන් ඌරන්ගේ කියන්නේ මොන පදයක්ද? විභක්ති පදයක්. මොන විභක්තිද? සම්බන්ධ. එහෙනම් සම්බන්ධ විභක්ති පදයක් එකතු වෙලා හැදිච්ච නිසා මෙයා සම්බන්ධ විභක්ති සමාසයක්. ওই විදිහට පුතේ try කරන්න වරදින එකක් නැහැ. අන්න හරි මේ කිරිබත් බලන්නකෝ. කාට හරි හිතන්න පුළුවන් මේ බත්වල විශේෂත්වය වුණා කිරිබත් කියලා. හරිද? ඒ බත්වල විශේෂත්වය වුණා කිරිබත් කියලා හිතෙන්න පුළුවන් කාට හරි. එහෙම හිතෙනවා නම් ඔයා විශේෂණයට දායි. දාන්න කලින් පොඩි try එකක් දාන්න මොනවටද කියන ප්‍රශ්නේ අහලා. කිරිබත් කියන්නේ මොනවටද? මොනවටද කිරිබත් කියන්නේ?
කිරෙන් පිසූ බත් වලට. කිරිබත් කියන්නේ මොනවද? කිරෙන් පිසූ බත් වලට. දැන් කිරෙන් කියන්නේ මොකක්ද? විභක්ති පදයක්. හරිද? බත් පිහින් උදව් කළේ කිරේනේ. ක්‍රියාව කරන් උදව් කරන පදේ තියන්නේ කර්ණ විභක්තියනේ. කර්ණ විභක්තිය. කිරෙන් පිසූ බත් කිරිබත්. හරිද? විභක්ති පාඩම තව අර්ථවත්ව කළොත් උක ඔයාලට තවත් පැහැදිලි වෙයි. අපි ඉදිරියේදී ඒකත් පැහැදිලි කරගමු. ওই විදිහට තමයි පුතේ විශේෂණ සමාසය පැටලිල්ල ලියා ගන්න. විභක්තිය සහ විශේෂණය. තව ඕනනම් මම මේක කියලා දෙන්නම් බලමු. සුදු නංගි. සුදුමයි ලියවෙන්නේ. ඇයි දන්නේ නැහැ. සුදු නංගි. සුදු නංගි. විභක්ති පදයක් තියනවාද කියලා බලමු ඉස්සරහා. සුදු නංගි කියන්නේ මොනවටද? සුදු පාට නංගිටනේ. සුදු පාට විභක්ති පදයක්ද? නැහැ. ඒ නංගිගේ විශේෂත්වය. එහෙනම් ඒක විශේෂණයට. හරිනේ? කොහොම try කරන්න. එතකොට වරදින එකක් නැත. අවසාන සමාසය. මොකද්ද? අන්‍යාර්ථ. ළමයින්ට අමාරු ඒත් ලේසිම එක. හරි? දැන් අපි සමාස කීයක් කළාද? සමාස කළා 4ක්. මොකක්ද? දකාරාර්ථ සමාසය කළා, අව්‍ය සමාසය කළා, විශේෂණ සමාසය කළා, ඊට පස්සේ විභක්ති සමාසය කළා. බලමු උදාහරණ. දකාරාර්ථයට අත්පා, අද්දපාද අත්පා, අව්‍ය දුදන, විශේෂණ සිල් රෙද්ද, විභක්ති වනමල්. මතක් කළොත් ආයේ දයන්නෙන් බැඳිච්ච පද ටිකක් දයන් අයින් කරලා හදාගන්නේ දකාරාර්ථ සමාසය. අව්‍ය පද, ඒ කියන්නේ නිපාතයක් හරි උපසර්ගයක් හරි මුලට දාලා හදාගන්න පද අව්‍ය. විශේෂණ පදයකුයි විශේෂ පදයකුයි ගලපලා හදාගන්න සමාසය විශේෂණ සමාසය. විභක්ති පදයක් මුලට ඇවිල්ලා වෙනත් පදයක් එක්ක එකතු කරලා හදාගන්නේ විභක්ති සමාසය. අන්‍යාර්ථය. අන්‍යාර්ථ කියන වචනෙම තියෙනවා පුතේ. අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ කරනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයකට මේ බලන්නකෝ. සහසස් වචනයක් මේ අන්‍යාර්ථ සමාස පදයක් මේක සහසස්. අන්‍යාර්ථයක්. විස්තර කරනකොට එක තේරුමකුත් සමාස පදයෙන් ලැබෙන්නේ තව තේරුමකුත් වෙනත් තේරුමකුත් අන්‍ය වූ තේරුමකුත් නම් එවැනි සමාස පද අන්‍යාර්ථ සමාසයට අයිති. විස්තර කරනකොට එක තේරුමකුත් සමාස පදයෙන් තව තේරුමකුත් ලැබෙනවා නම් ඒවා අන්‍යාර්ථ සමාස පද. මේ වගේම නෑ. විස්තර කරනකොටයි සමාස පදයේ තියෙන එකම තේරුම. අත්පාගේ විස්තර කරමු. අද්ද පාද විස්තර පදය. සමාස පදයේ අත්පා. ඉතින් අද්ද පාද කියන්නේ අත්පා කියන්නේ ඒකමඩනේ. දුදන කියන්නේ නරක මිනිසා. දූ කියන්නේ නරක, ධන කියන්නේ මිනිසා. දුදන කියන්නේත් එහෙමනේ. සිල් වෙන් කරලා බලමු. සිල් වලට රෙද්ද රෙද්දට. දැන් සිල් රෙද්දටමයි කියන්නේ. වනමල් විස්තර කරමු. වනයේහි මල්. දැන් වනමල් කියන්නේ ඉතින් වෙව්වටම තමයි වනමල් කියන්නේ. වනමල් කියන්නේ වනයේහි මල් වලටමයි. විස්තර පදේනුයි සමාස පදේනුයි වෙනසක් නැහැ. එකම තේරුම හම්බෙන්නේ. මේක එහෙම නැහැ. විස්තර පදයෙන් එක තේරුමක්, සමාස පදයෙන් වෙන තේරුමක්. සහසස් විස්තර කරමු. සහස් කියන්නේ 1000. SS වලට තේරුම 1000ක් S. හැබැයි සහසස් කියන්නේ 1000ක් S කියන තේරුම ගන්න දාපු පදයක් නෙමෙයි. සහසස් කියන්නේ කාටද? මෙන්න මෙයාට. සක්‍ර දෙවියන්ට. අර බලන්න විස්තර කරනකොට ආවේ 1000ක් S කියන තේරුම. හැබැයි සමාස පද බලාපොරොත්තු වෙන වෙන තේරුමක්. සක්‍ර දෙවියන්ට කියන්නේ. මේක බලන්නකෝ. ළඹ සවන්. ළඹ කියන්නේ එල්ලෙන, සවන් කියන්නේ කන්. තේරුම එල්ලෙන කන්. හැබැයි ළඹ සවන් කියන්නේ එල්ලෙන කන් කියන අදහස ගන්න දාව පදයක් නෙමෙයි. කාටද? බුදුහාමුදුරන්ට කියන්නේ. තිනෙත් අන්‍යාර්ථ සමාස පදයක්. ති කියන්නේ තුනට, නෙත් කියන්නේ S. තේරුම S3. හැබැයි තිනෙත් කියන්නේ කාටද? ඊශ්වර දෙවියන්ට. විස්තර කරනකොට එක තේරුමක්, සමාස පදයෙන් තව තේරුමක්. මේව හැදෙන්නේ කොහොමද? මේව හදාගන්නත්
ප්‍රථමාස හාලපන අයින් කරලා අවශ්‍යයි විභක්ති 7. කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර. ඒ කරලා වෙනත් පද එක්ක එකතු කරනවා. හැදෙන්නේ විභක්ති සමාසයක්. හැබැයි වෙන තේරුමක් හම්බෙන්නේ. විභක්ති සමාසෙ වගේමයි හදාගන්නෙත්. හැබැයි විභක්ති සමාසෙන් විස්තර පදේ සමාස පදේ තේරුම සමානයි. මේකේ විස්තර පදේ එක තේරුමක් සමාස පදේ වෙන තේරුමක්. හරිද? එවැනි ඒවට තමයි අපි අන්‍යාර්ථ සමාස පද කියන්නේ. එහෙනම් මේකත් කොටස් 7යි. කර්ම අර්ථ අන්‍යාර්ථ සමාසය, කර්තෘ අර්ථ අන්‍යාර්ථ සමාසය, කරණ අර්ථ අන්‍යාර්ථ සමාසය, ඊට පස්සේ සම්ප්‍රදාන අර්ථ අන්‍යාර්ථ සමාසය, අවදි අර්ථ අන්‍යාර්ථ සමාසය, සම්බන්ධ අර්ථ අන්‍යාර්ථ සමාසය, ආධාර අර්ථ අන්‍යාර්ථ සමාසය. අදහස දෙන ස්වභාවය අනුව තමයි. ලොකුවට හිතන්න එපා ඔකේ. මේකේ කොටස් ගැන වැඩි හිතන්න යන්න එපා. සරලව තේරුම් ගන්න අන්‍යාර්ථ සමාසය කියන්නේ. පදයක් දැක්ක ගමන් මේක අන්‍යාර්ථද දකාරාර්ථද කියලා හඳුන ගන්න නේ තියෙන්නේ. පදයක් දැක්කහම ඔයාට තේරුම තේරෙන්නේ නැහැ වගේ තියෙන පද තියෙනවා නේ බොහෝ විට. තේරුම තේරෙන්නේ නැහැ වගේ. බොහෝ දුරට ඒව අන්‍යාර්ථයි. හරිද? ඕක තමයි පුතේ සමාස ගැන මට කියලා දෙන්න තියෙන්නේ ඉතින්. සමාස කියන්නේ පද කෙටි කිරීමක්. ඒකෙන් සිද්ධ වෙනවා ශබ්ද ගොඩක් එක ශබ්දයක් බවට පත් වෙනවා, අර්ථ ගොඩක් එක අර්ථයක් බවට පත් වෙනවා. සමාස කීයද? 5යි. දකාරාර්ථ සමාසය, අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය හදාගන්නේ කොහොමද? දයන්නෙන් බැඳිච්ච පද ටිකක් දයන් අයින් කරලා හදාගන්නවා. අව්‍ය සමාසය කොහොමද හදාගන්නේ? අව්‍ය පද නිපාතයක් හරි උපසර්ගයක් හරි මුලට දාලා වෙනත් පදයක් එක්ක එකතු කරලා හදාගන්නවා. විශේෂණේ විශේෂණ පදයකුයි විශේෂ පදයකුයි එකතු කරලා හදා ගන්නවා. විභක්ති ප්‍රථමාස හාලපන අයින් කරලා ඉතිරි විභක්ති 7 පදයක් මුලට දාලා වෙනත් පදයක් එක්ක එකතු කරලා හදා ගන්නවා. අන්‍යාර්ථේ විස්තර කරනකොට එක තේරුමක්, සමාස පදයෙන් ලැබෙන වෙන තේරුමක්. එවැනි සමාස පද අන්‍යාර්ථ. අන්‍යාර්ථ සමාසයේ කොටස් බලලම පාඩම් කර ගන්නවා නම් හොඳයි. හරිද? අනිත් ඒ වෙන කොටස් පැහැදිලිව තේරෙනවා. හරි. මං හිතනවා නෑ අය තොරතුරු. එහෙමනම් සමාස පාඩම ඕක පුතේ. මං සටහනක් දුන්නේ නැහැ. මේක ඔයාගේ පොතේ තියෙනවා. ඔබ පාසලෙන් ඉගෙනගෙන තියෙනවා. ඔබ අමතර පන්තියකින් තවත් සමහරට ඉගෙනගෙන ඇති. මම කළේ ඒක තවත් ටිකක් පැහැදිලි කිරීමක් පමණයි. ඔබ මීට පෙර ගුරුවරුන්ගෙන් පාසලේදී හෝ පෞද්ගලික පන්තියේදී මේ පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. ඒ අවබෝධය නැවත මතක් කිරීමක් පමණයි මා කළේ. මම හිතනවා එකකින් යම් හරි අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. මට ඒක සාක්ෂි සහිතව ඔබ ඔප්පු කළා ප්‍රශ්න අහනකොට ඔයා උත්තර දුන්නා. බොහොම ස්තුතියි දරුවන්ට. හොඳට ඉගෙන ගන්න පුතේ. එහෙමනම් මම අදට පන්තිය නතර කරනවා. ඔයාලගේ යෝජනා තියෙනවා නම් මොනවා හරි අපි දාන්න දැන් ගෲප් එකේ නම්බරයට හරි කමන්නේ දාන්න. එහෙමනම් සරණයි දීපීටයි පරිස්සමින් ඉන්න